समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु संघमुखदं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। गौरवनीय महासंඝරත්නයන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, මේ වාසනාවන්ත පින්වත් පිරිසට අනන්ත අප්‍රමාණ සංසාර ගමනේ අපි මේ යතේන අතරේ මේ භද්‍ර කල්පය තුල විතරක් පින්වත්නි බුදුරජාණන් වහන්සේලා සිව්නමක් මේ ලෝකේ පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේලාගෙන් හෝ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලාගෙන් හෝ පින්වත්නි අපි මේ එන සංසාර ගමනේදී උතුම් ධර්මයන් අහලා උතුම් සීලාදී ගුණධර්මයන් පුරලා ආපු නිසා තමයි පින්වත්නි ඒ කටයුතු සිද්ධ කරපු නිසා තමයි පින්වත්නි අපි මේ මනුස්ස ලෝකෙට මේ ඇවිත් තියෙන්නේ. හැබැයි එදා අපි ඒ බුදුරජාණන් වහන්සේලා හමුවේ හෝ උන්වහන්සේලාගේ ශ්‍රාවක සංඝරත්නය හමුවේ හෝ අපි ජීවිත පරිත්‍යාගයෙන් දහමට දිවි පුදලා කටයුතු කළා නම් අද අපි මෙහි නෑ පින්වත්නි. හැබැයි අපි ටිකක් කරලා තියෙනවා, අවංකවම ලොකු කැපකිරීමක් කරලා නෑ පින්වත්නි. හැබැයි එදා අපිට දැනෙන දෙයක් තියෙනවා. එදා පින්වත්නි අපි පන්සිල් පද පහරි ආරක්ෂා කරලා තියෙනවා නේ. ඒ කියන්නේ සීලාදී ගුණධර්මයන් අපි ආරක්ෂා කරලා තියෙනවා. එදා ඒ සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරපු නිසා තමයි අද අපි මෙතන, ඒ කියන්නේ මේ මනුස්ස ලෝකේ පිරිපුන් මිනිස්සෙක් බවට පත් වෙලා ඉන්නේ. ඒකයි පින්වත්නි. ඒ නිසා ඔබට අපි කියන්නේ පින්වත්නි, නිවන් දකින වැඩපිළිවෙලම අරමුණු කරමින් කටයුතු කරන්න. හැබැයි ඒක ඔබට කරන්න බැරි නම් ඔබට පුළුවන් ප්‍රමාණයකින් හරි මේක කරන්න. පින්වත්නි, ඔබ ගිහියෙක් නිසා, ඔබ ගිහි ගෙදර ඉන්න නිසා ඔබ අනිවාර්යයෙන්ම පින්වත්නි ගිහියගේ නිත්‍ය සීලය වෙන පංච සීලයවත් ආරක්ෂා කරන්න. පංච සීලයවත්. දැන් අද අපි මෙතන ඇහුවොත් පන්සිල්වත් ආරක්ෂා වෙන්නේ නැති පිරිස් ඉන්නවනේ. ඔබ ඔබේ හිතට තට්ටු කරලා ඔබම අහන්නකෝ. පන්සිල් පද පහවත් ආරක්ෂා කරගන්න බැරුව හැබැයි නිවන් දකින්න කියලා උත්සාහ කරනවා. පින්වත්නි, මේ අපි මේ හැම තැනම ඍජු වෙන්න ඕන.
නිවන් දකින මාවතේ යන කිසි කෙනෙක්ගෙන් පන්සිල් පද රැකෙන්නේ නැද්ද? රැකෙනවා. කිසි කෙනෙක්ගෙන් පන්සිල් නොරැකී අරින්නේ නැහැ, රැකෙනවා. පන්සිල් කැඩෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ගෙන් පන්සිල් කැඩෙන්නේ යන්නේ නැහැ නිවන් දකින්නව නම්. ඇයි පින්වනි ගිහියා නිත්‍ය වශයෙන් ආරක්ෂා කරන සීලය පංච සීලය. ඔබ දිවි හිමියෙන්ම පින්වත්නි ඔබට පුළුවන් දවස පටන් ගන්නකොට අද දවසේ බොරු කීමෙන් වැළකීලා ඉන්නවා කියන එක අදිෂ්ඨාන කරගන්න. මම මේයි කියන්නේ මේ කොහොම හරි මේ පැත්තට නැඹුරු වෙන්න ඕන. උදේ පටන් ගන්නකොටත් හිතාගෙන අද දවසේ මම බොරුවක් කියන්නේ මොනම කාරණයකටවත්. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මම මත් වතුර බොන්නේ නැහැ අද දවසේ. හොරකම් කරන්නේ මං අද දවසේ කියලා උදේට ඔබ අදිෂ්ඨානයක් කරගන්න. අද දවස විතරක්. එතකොට හෙට උදේට ආයෙ අදිෂ්ඨාන කරන්න. අද දවස විතරක් මම පන්සිල් ආරක්ෂා කරනවා. පින්වත්නි ඔබ පන්සිල් ආරක්ෂා කරන්න සිහිය තියෙන්න ඕනද නැද්ද? ඕනද නැද්ද? සිහිය තියෙන්න ඕන. නැත්තම් ටග්ගාල බොරුව සසර පුරුද්දට ඉක්මනින්ම බොරුව කියන්න එනවා. ඔබට සිහියක් තිබුණොත් ආන්න බොරුව කියන එකෙන් වළකිනවා. එහෙනම් ඔබ හොඳට දකින්න පින්වත්නි පන්සිල් ආරක්ෂා කරලා පන්සිල් මත පිහිටන්න. පන්සිල් මත පිහිටන්න. පංච සීලය මත පිහිටලා ඊළඟ ගුණධර්ම දියුණු කරන්න. හැබැයි ඒ අත්තිවාරමවත් නැතුව මේ වැඩ පිළිවෙල යන්න බෑ පින්වත්නි. අපි හිතාගෙන ඉන්නවා මේ සියලු පින්වත් පිරිස් අවම වශයෙන්වත් පන්සිල් ආරක්ෂා කරනු ඇත කියලා. පින්වත්නි ඔබ පන්සිල් ආරක්ෂා කරන ගම පන්සිල් රැකීමේ ආනිසංස අන් අයට කියන්න. ඔබ පංචශීලය ආරක්ෂා කරන ඔබ සීලය ආරක්ෂා කරන්න ඒ පංචශීලය ආරක්ෂා කිරීමේ ආනිසංස අන් අයට කියන්න. අන් අය සීලේ සමාදන් කරවන්න. පුදුම ශ්‍රේෂ්ඨයි. කිව් කාරණා තුන මතකයිද? ඔබ පංචශීලය ආරක්ෂා කරන්න. පන්සිල් රැකීමේ ආනිසංස අනිත් අයට කියන්න. අන් අය සීලෙහි පිහිටවන්න සමාදන් කරවන්න. හරි ආනිසංසයි. කොච්චර දෙයක්ද බලන්න. ඔබ කවුරුවත් සීලයේ පිහිටවල තියෙයිද? ඔබ ගෙදර ඉන්න අයටවත් අඩුම තරමේ සීලයේ ආනිසංස කියලා තියෙයිද? ඔබ සීලය රකින්නවද? දුම ප්‍රශ්නයක් පින්නන්නේ. මං අහන්නේ අද හොඳට අදිෂ්ඨාන කරගන්න පින්වන්දි මේ වැඩේට අපි අවතීර්ණය වෙමු පින්වන්දි මේ භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා 4 නමක් පහළ වුණා පින්වත්නි. දැන් මේ භද්‍ර කල් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ ඊළඟට මේ භද්‍ර කල්පේ එකම භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විතරයි. දැන් සිව් නමක් පහළ වෙලත් අපි කොතනද බලන්නකො පින්වත්නි. ඒක නිසා ඔබට අපිට මේක දිගට කියව එක දෙයක් ඉන්න වෙලාවක් නැහැ පින්වත්නි. වේගෙන් කාලය ගෙවෙනවා, මරණයට ලම් වෙනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒක නිසා ඔබට කියන්නේ ඔබ මේ කියන බණපදය අහනවා නම් අද ඉඳලා පින්වත්නි ලබන ඇසල පෝය වෙනකම්වත් අදිෂ්ඨාන කරගන්නකෝ. අද ඉඳලා මම පන්සිල් ආරක්ෂා කරනවා. හෙට උදේට අයිත් හිතන්න. හිතලා ඔබ සීලය ආරක්ෂා කරන ගමන් අනිත් අයට ඔබ කියන්නේ මොකක්ද? සීලේ ආනිසංස කියන්න. සීලේ ආනිසංස කියන්න. දැන් ඔබ දන්නවද? දැන් අමුතුවෙන් මම විස්තර කරන්න ඕනේ
ප්‍රාණඝාතය කළොත් එයාට ලැබෙන විපාක දන්නවද? දන්නවද? හොරකම් කළොත් විපාක දන්නවද? වැරදි කාම සේවන යෙදුනොත් විපාක දන්නවද? බොරු කිව්වොත් විපාක දන්නවද? මත් වතුර බිව්වොත් විපාක දන්නවද? ආන්න ඒකේ මහා භයානක විපාක තියෙනවා. හැබැයි ඒව තමයි මහා භයානක විපාක. එයාලට ඒ විපාකේ කියලා ආදීනවේ පැහැදිලි කරලා දෙන්න. දැන් බලන්න පින්වත්නි, අපි ප්‍රාණඝාත ආදී අකුසල ධර්මය කරපු නැති නිසා තමයි දැන් මේ අපි 60 70ක් 40ක් 50ක් වෙලත් තවම ජීවතුන් අතර මේ ඉන්නේ. ඇයි? අඩු වයසින් අන් අයගේ දිවි තොර කළා නම් අපිත් අඩු වයසින් මැරෙනවා. දැන් තවම අපි මැරුන්නේ නැහැ නෙවෙයි. 60 70 අයත් ඉන්නවනේ මෙතන, මට පේන්නේ 80 විතර අයත් ඉන්නව නෙවෙයි. එතකොට ඔබට එක දෙයක් සුවර්, එනම් ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම පෙර සසරේ කරලා නැත කියන එක. ඒකයි මේ දීර්ඝායුෂක් තියෙන්නේ. ඒ වගේම අනිත් ඒවා ගැනත් හිතන්න. දැන් ඔබ ගොළුෙක් නෙමෙයි. ඒ කියන්නේ අතීත සංසාරේ නම් බොරු කියලා නෑ. ඒ බොරු කිව්වා මේ ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම වලින් ප්‍රමුඛව මේ සිල් ටික කඩලා පන්සිල් නොරක ඒ කරන අය යන්නේ ඒව කැඩුවන් ගිහිල්ලා උපදිනවා නිරයේ සිව්වපායේ. හැබැයි ඒව කරලා මෙහි ඉපදිලා මෙහි ආයිත් කල්ප ගානකට පස්සේ හෝ මෙහි ආවොත් ශේෂ කර්ම වශයෙන් පින්වත්නි ඒවයි විකෘති තියෙනවා. අඩු වයසින් මැරිලා යනවා. පෞල් බොහොම අවුල්, මූණු විරූපී, ගොළුව වෙලා උපදිනවා, මන්ද බුද්ධික වෙලා උපදිනවා. දැන් එහෙනම් අපිට යම් විශ්වසනීය භාවයක් තියෙනවා. අපිට මේ භද්‍ර කල්පේ මේ බුදුහාමුදුරුව 4 නමකගෙන් හෝ උන්වහන්සේලාගේ ශ්‍රාවක සංගරුවණෙන් හෝ අපි මේ බණ අහලා සිල් රැකලා තියෙනවා. ඒකයි මේ ගොළුෙක් නොවි ඉන්නේ. ඒකයි මන්ද බුද්ධිකයෙක් නොවි ඉන්නේ. ඒ මත් වතුර පානේ නොකරපු නිසා තමයි මන්ද බුද්ධික නොවෙන්නේ. පින්වත්නි, මත් වතුර බිව් කෙනා මේ කය බින්දලා නිරේ උපදිනවා. ඒ කර්ම ගෙවිලා මනුස්ස ලෝකේ ආවොත් එයාලා ගුළු කියන්නේ මන්ද බුද්ධික වෙලා උපදිනවා. පින්වත්නි, බලන්නකො එතකොට අපි එදත් ආරක්ෂා කරලා තියෙනවා. එහෙනම් අද ඊට වඩා ශක්තිමත් කරන්න දැන් ඔබ කරන්න ඕන මොකද්ද? පළමුව දැන් ඔබ සීලය පිහිටන්න. පන්සිල් හෝ අටසිල් හෝ දසසිල් හෝ සීලයක පිහිටන්න. පිහිටලා අන් අයට මේ සීලේ ආනිසංස කියලා දෙන්න. දැන් ඔබේ මහත්තයලා කොච්චර බොරු කියනවද? නෝනලා බොරු කියනවද? දරුවෝ බොරු කියනවද? ඒගොල්ලෝ මත් වතුර බොනවද? ඒගොල්ලෝ හොරකම් කරනවද? ඒවයි ආන්න දැන් ඔබ ඒවයි ආදීනවේ කියලා දීලා ආනිසංසයත් කියලා දෙන්න. ආනිසංස කියලා දෙන්න. මේව රැක්කොත් මෙවැනි ආනිසංස, මේවා කැඩුවොත් මෙවැනි විපාක කියලා පෙන්වන්න. පෙන්නලා සීලයක පිහිටවන්න, සමාදන් කරවන්න. කොච්චර වටිනවද කියලා බලන්න. එහෙම සමාදන් කරවලා පින්වත්නි, දැන් අපි සීලයක පිහිටනකොටම පිහිටලා ඒ කටයුතු කරනකොටම අපි දැන් ලෞකික සම්මා දිට්ඨිය මත පිහිටලා ඉන්නේ. කර්මයේ කර්මඵල පිළිගන්න තැන පිහිටලා ඉන්නේ. දැන් එතකොට පින්වත්නි, දැන් මේන්න මෙතනින් අපි දැන් උත්සාහ දරන්න ඕන. යම් විදිහක උත්සාහ දරන්න ඕන. කුමකටද? මේ ලෝකෝත්තර මාර්ගයේ පැත්තට නැඹුරු වෙන්න. ලෝකෝත්තර මාර්ගයේ පැත්තට නැඹුරු වෙන්න උත්සාහ දරන්න. එතකොට ඒ සඳහා පින්වත්නි, ඔබ හොඳට දන්නවා
පින්නනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපට මේ දේශනා කරන්නේ මහා ඥානවන්ත සත්‍යවාදී වූ යථාර්ථ ධර්මයක්. ඒ සත්‍යවාදී වූ යථාර්ථ ධර්මය දිස ඔබ ආන්න සීලේ පිහිටලා හිටගෙන ඒ සත්‍යවාදී යථාර්ථ ධර්මය අහන්න. අහලා ඒ දෙස නුවණ යොදන්න. එහෙම නැතුවනම් මේ වැඩ පිළිවෙල කරගන්න හම්බෙන්නේ නැහැ පින්වත්නි. දැන් බුදුවරයෙක් මුණ ගැහෙන්න අපි සිල් රැකලා තියෙන්න ඕද නැද්ද? සිල් රැකලා තියෙන්න ඕන. දන් දීලා තියෙන්න ඕන. භාවනා කරලා තියෙන්න ඕන. ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවම සිද්ධ කරලා නැත්නම් අපිට මෙහෙ එන්න පුළුවන්ද? කොහෙද මෙහි කියන්නේ? මනුස්ස ලෝකෙට එන්න පුළුවන්ද? බෑ පින්නනි. ආවොත් අඩුපාඩු ගොඩයි. මනුස්ස ජීවිතයේ අඩුපාඩු ගොඩයි. ඒ නිසා දැන් අපි ඒක සම්පූර්ණ කරගෙන ඇවිත් තියෙනවා. දැන් ඒ නිසා උත්සාහ දරන්න බුදුහාමුදුරුවන්ගේ ප්‍රධාන අනුශාසනාව දේශනාව මොකක්ද? ආන්නේ දේශනාවට අදාළව දැන් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලන්න. ඇයි? පෙර සසරේ සිල් රැකපු නිසා, පෙර සසරේ අකුසල් දුරු කරලා කුසල් කරපු නිසා, පෙර සසරේ පව් දුරු කරලා පින් කරපු නිසා මෙතෙන්ට ආවා. දැන් මනුස්ස දැන් මෙතන පිහිටන්ද, මෙතන පිහිටලා දැන් ඔබ උත්සාහ දරන්න කොහොමද මෙතනින් අපි නිදහස් වෙන්නේ? උත්තරේ එන්නේ තෙන්ටයි. මෙතනින් කොහොමද අපි නිදහස් වෙන්නේ කියලා බලන්නකො පින්වත්නි. හැබැයි මෙතන නිදහස් වෙන අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ සංසාර ගමන, මුළු සංසාර ගමනම හදන්නේ මහණෙනි තම තමන්ගේ හිත්වල. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්න මත්තෙන් අපි කවුරුත් හිතුවේ මේ සංසාර ගමන කවුරු හරි වෙන කෙනෙක් හදන්නේ. ඒක නිසා අපි වෙන වෙන අය මත මේක පිහිටියා. හැබැයි දැන් අපට බුදුහාමුදුරු දේශනා කරනවා කිසිම කෙනෙක් නෙමෙයි මේ අපේ සසර ගමන හදන්නේ. අපිට නොතේරෙන අවිද්‍යා සහගත, තණ්හා සහගත මේ තම තමන්ගේ සිත මගින්. එහෙනම් ඔබ මේ සසර ගෙනියන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? ඔබේ සිත තුල. පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, එක්තරා ස්වාමින් වහන්සේ නමක්, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කොහොමද හුදකලාවේ වාසය කරන්නේ? බලන්නකෝ, කොහොමද ස්වාමීනි හුදකලාවේ වාසය කරන්නේ? කොහොමද කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරන්නේ? හුදකලාවේ වාසය කරන්නේ කොහොමද අහනවා, කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරන්නේ කොහොමද කියලා අහනවා. ඔන්න බලන්නකෝ පින්වත්නි, දැන් මේවා ඇහුවා කියලා වැඩක් නැහැ. ඔබට අර මං කිව් විදිහට දැන් මේකට අවතීර්ණය වෙන්න ඕන. ඔබ කරන්නේ මොකද? අහනවා, එහෙමම යනවා, අයිත් අහනවා. ඕක. ඒක නේ දැන් මේකට ප්‍රායෝගික වෙන්න. ඒ ප්‍රායෝගික වෙන තැන වෙන්න තියෙන්නේ කොහොමද? එහෙනම් අහනවා, ස්වාමීනි කොහොමද කාමයන්ගෙන් වෙන් වෙලා වාසය කරන්නේ? හුදකලාවේ වාසය කරන්නේ කොහොමද කියලා ඕන්න බලන්නකෝ. හැබැයි ඒ අහනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, යම් කිසි කෙනෙක්ගේ සිත තුල, යම් කිසි කෙනෙක්ගේ හිත තුල කෙනෙක් ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගත්ත යම් කිසි අරමුණක් හේතු කොටගෙන තමන්ගේ හිත තුල
යම් කිසි අරමුණක් අරගෙන ඒ අරමුණක සංඥාවක් ලබාගෙන ඒ සංඥාව කැරකි හිත තුල ක්‍රියාත්මක වෙනව නම් ඒක සංඥාව කැරකි හිත තුල ක්‍රියාත්මක වෙන විට ඔබ එය සතුටින් පිළිගන්නව නම් ඒකේ ಗುಣ කියනව නම් හිත බැස ගන්නව නම් ආන්න එයා කාමයන් එක්ක වාසය කරනවා. මං කිව්ව දේ තේරුණාද? පින්නන්නේ මේ ඔබට අවබෝධ කරන්න පුළුවන් ධර්මයක්. ඔබට අවබෝධ කරන්න පුළුවන් ධර්මයක්. ඔබ දැන් අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක්ගේ හිත තුල යම් සංඥාවක් කැරකි එනවනම් ඒ එන සංඥාව සතුටින් පිළිගන්නවනම් ಗುಣ කියනවනම් හිත බැස ගන්නවනම් ආන්න එයා කාමයන් එකයි. එයා හුදකලාවේ වාසය කරන කෙනෙක් නෙමෙයි කියලා. මොන කාමයන් එකයි හුදකලාවේ වාසය කරන කෙනෙක් නෙමෙයි කියලා. එතකොට පින්වත්නි එහෙමනම් දැන් ඔබට මං කිව්ව එක එච්චර තේරෙන්නේ නැතුව ඇත කියලා මට හිතෙනවා. ඒ කියන්නේ පින්නත් දැන් ඔබ මං තවත් පැහැදිලි කරොත් ඔබ ඇහෙන් දැක්ක යම් කිසි කෙනෙක් කවුරු හරි කෙනෙක් ඇහෙන් දැක්ක කියන්නකෝ. දැක්කට පස්සේ ඒ දැකපු සංඥාව හිත තුල ක්‍රියාත්මක කරනවද නැද්ද? ඒක මතක් වෙවි එනව කියන එක මේ කියන්නේ. එහෙම මතක් වෙවි එනව නේද? එනවද නැද්ද? එහෙම මතක් වෙවි එනවා. දැන් ඔබ කවුරු හරි කෙනෙක් දැක්කා. දකින්නකොටම හිතට ආස හිතුණ කැමැත්ත ඇති වුණා. කැමැත්ත ඇති වුණ හැටි ඒ සංඥාව කැරකි එනවද නැද්ද? එනවද නැද්ද? එනවා. ඒක එනකොට කැරකි ඔබ ඒක සතුටින් පිළිගන්නවද? ඔබ ඒකේ ಗುಣ කියනවද? ඔබ ඒකේ හිත බැස ගන්නවද? දැන් කියන එක තේරෙන්නේ නැහැ. දැන් ඕගොල්ලොන්ට පින්වත්නි දැන් මං කියන එක තේරෙනව නේද? ඒ කියන්නේ දරුව කියන්නකෝ. දරුව කියලා නැත්තම් යාළුවෙක් කියන්නකෝ. යාළුවෙක් දැක්ක කලකට පස්සේ දකින්නකොටම ඇහෙන් දකින්නකොටම හිත තුල බැඳෙනවද නැද්ද? බැඳෙනවා. බැඳුණු හැටි එයා ගියා. දැන් හිතේ බැඳිලාද නැද්ද? බැඳිලා. දැන් ඒ සංඥාව පේන්නේ නැද්ද දැන්? ඒ කියන්නේ මොකද? මතක් වෙවි එන්නේ නැද්ද? එන්නේ නැද්ද? මතක් වෙවි එනවද නැද්ද? එහෙම මතක් වෙවි එනකොට ඔබ ඒක ගැනම හිතන්නේ නැද්ද? මං අහන්නේගේ උත්තර දෙන්න. ඔබ ඒක ගැනම හිතනවද? එතකොට ඒක පිළිගන්නවද? පිළිගන්නවද? ඒ කියන්නේ ಗುಣ කියනවද? එතකොට ඒ කියන්නේ හිතන්න මොකද වෙන්නේ? හිතන්න මොකද වෙන්නේ? තව අතීතේව මතක් වෙවි එනවද නැද්ද? එනවා. ඒ කියන්නේ හිත බහිනවද නැද්ද තව? හිත බැස ගන්නවා. දැන් එතකොට ඔබට දැනෙන්නේ නැද්ද බැඳිලා වගේ? තේරෙන්නේ. මෙහෙම හිතන්නකෝ. පින්වත්නි විලක හිටියලු ඉබි තාත්තා කෙනෙකුයි ඉබි අම්මා කෙනෙකුයි ඉබි පුතෙකුයි. ඊට පස්සේ ඉබි පුතාට ඉබි තාත්තා කිව්වලු පුතේ ඔය සීමාවෙන් එහා යන්න එපා ඒක අපිට අයිති නෑ කියලා. දන්නෝනේ ඉතින් තරුණ කොල්ලෝ වගේ එනකොට තරුණ කාලේ එනකොට තාත්තලා කියන එක පිළිගන්නේ නෑ. මෙයා ගියා. ගිහිල්ලි වෙරලා ටික වෙලා ගියන් දැන් ඊට පස්සේ මෙයා කරමුත් දැන් එනවා තාත්තලා ඉන්න ඒරියාවකට. ඇවිල්ලා කියනලු තාත්තට එන ගමන් තාත්තේ මගේ පස්සෙන් මොකක්ද ඉන්න වගේ. මගේ පස්සෙන් මොකක්ද ඉන්න වගේ තාත්තේ. එතකොට මේ ඉබි තාත්තට කියන්නේ එතන ඉබි තාත්තා දැනගත්ත උතන එහා පැත්තේ ඉන්නවා අර සත්තු මරණ අය. ඒගොල්ලෝ එන ඇමක් දාලා මෙයා ඒක ගිල්ල තමයි ඒ ලනුව තමයි දැන් මේ පස්සෙන් එන්නේ. එතකොට ඉබි තාත්තා කියනවලු ඉබි පුතාට
පුතේ උඹ දැන් කියන්න අපිට අයිති නෑ. උඹ දැන් පුතේ අපිට අයිති නෑ. උඹ අයිති අර මාළු මරණ කෙනාට. ඇයි හේතුව? දැන් අර හැම ගිල්ලද නැද්ද? ගිල්ල. දැන් ගිල්ලපු නිසා දැන් යන හතරක පස්සෙන් එනවා. දැන් එයා දැන් අදිනකොට එයා එහෙට යන්න ඕනද නැද්ද? යන්න ඕන. මං කිව්ව එක ඒත් තේරුන්නේ නැද්ද? තේරුණා. එතකොට ඔබ හැමවල් ගිලල නැද්ද? දැන් ඔබට ඉස්සර කියනෝනේ පින්වත්නි අම්මලා තාත්තලා මේ පන්ති ගියන් අර එහෙම ඇවිදින්න එපා. අරයා මෙයා එක කතා කරන්න එපා. මේ ඔය සංගීත සම්දර්ශන වල යන්න එපා. ගෙදර එන්න කියලා එහෙම කියනවද නැද්ද? කියනවා. නමුත් ඒ වැහුවද? එච්චර ඇහුවේ නැතුව ටිකන් ඒ දෙමාපියන්ගේ ඒරියා එකෙන් එහාට පැන්නද නැද්ද? පැනලා දැන් ඔන්න මොකක් හරි එකක් දැක්කනේ. දැක්ක හැටියේ හිතේ දැන් පටලැවුණද නැද්ද? පටලැවිලා දැන් ගෙදර එනවද නැද්ද පටලවාගෙන? එනවද නැද්ද? එනවා ඇවිල්ලා කියනවා අනේ අම්මේ නිකන් මට මොකද්ද මතක් වෙන්න වගේ හැමතිස්සෙම මතක් වෙන්න වගේ. එතකොට කියන්නේ මොකද්ද? ඒ අම්මලාට බුද්ධිය තිබුණ අම්මලා කියන්නේ දුවේ උඹ අපිට අයිති නෑ. වෙනද උඹ මගේ දුව. දැන් උඹට මම එකක් කිව්වොත් උඹ මට 10ක් කියනවා. දැන් මං hina වෙලා පොඩ්ඩක් මූණ වෙනස් කරලා කතා කරොත් දුව ඔරවල බලනවා. වෙනද එහෙම කරේ නෑ. දැන් ඒ දුව මට අයිති නෑ. දැන් එහෙම අයිති නැතු ඉන්න අතරේ දැන් ඇදිලා ගියා නේද? ඕ කියන්නේ. දැන් ඇදිලා ගිහිල්ලා මොකෝ දැන් තට්ටේ. දැන් තේරෙනවද? එහෙනම් ඔබට හොඳට අවබෝධයක් ඇති. ආන්නේ වගේ පින්වත්නි ඇහෙන් යමක් දැක්කට පස්සේ දැකපු දෙයට බැඳුනා නම් එතකොට ඒක කැරකි හිත තුල ඒ කියන්නේ මතක් වෙවි එනවා. දැන් බලන්න පෞද්ගස්සේ පින්වත්නි මට මේ කවුරු හරි කෙනෙක් කිව්වා එයාලා කවුරු හරි කෙනෙක් මැරිලා බොම දාන කරලා ඉවරයි. එයා කියනවලු තවම මට ඒගොල්ලෝ මැරුණා කියලා හිතෙන්නේ නෑ. අනිවාර්යෙන් මට ටෙලිෆෝන් එකකට කතා කරයි. ඒ වගේමලු හිතෙන්නේ. එතකොට දැන් මෙයාට දැන් අන්න බලන්න කැරකි එනවද නැද්ද? කැරකි එනවා. ඒ කැරකි එනකොට ඒකම ගැන හිතනවද ඔබ? හිතනවද? ඒක ගැනම හිතනවද? ඔව්ද නැද්ද? හිතන්න තව මොකද වෙන්නේ? තව කැරකෙනවනේ. ඔව්ද නැද්ද? ඔව්. හිතන්න තව කරකැවෙනවා. හැබැයි ඒත් කොච්චර කරකැවුණත් හිතන එක නතර කරන්නේ ඒකම හිතනවා. එහෙනම් ආන්න බලන්නකෝ. දැන් එතකොට ඔබ අහුවෙලා තියෙන්නේ කුමකටද? මාර්ගයේ යමට තමයි ඉතින්. එතකොට අහුවෙලා තියෙන්නේ අර ඇහෙන් දැකපු අරමුණට නේද? ඔව්ද නැද්ද? ඒ අරමුණට අරමුණට බැඳිලා හිත පවත්වනවා කියන එකට තමයි කියන්නේ පින්වත්නි කාමයන් සමග එක් වෙලා වාසය කරනවා කියලා. කාමයන් සමග එක් වෙලා වාසය කරනවා කියන එක. ඒ කාමයන් සමග එක් වෙලා වාසය කරනවා කියනකොට ඒක බුදුරජාණන් වහන්සේගේ පැත්ත එකක් නෙමෙයි. ඒක මාර්ගයේ පැත්ත එකක්. එතකොට ඒක අපිට අයිති එකක් නෙමෙයි කියලා. නමුත් ඔබ වැඩිපුරම කැමති කාමයටද නැද්ද? මං කියන්නේ තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ වැඩිපුරම ඔබ කැමති ඇහෙන් දකින්න දෙයට, කනට ඇහෙන දෙයට, නාසයට දැනෙන දෙයට, දිවට දැනෙන දෙයට අදාළව බැඳුණු හිත් පවත්ව ඉන්නද කැමති ඔබ? ඔව්ද නැද්ද? ඔව් පින්වත්නි. ඒ කියන්නේ ඔබ කාමයෙන් වෙන් වෙලාද කාමයේ සමග එක් වෙනවද? කාමයේ සමග එක් වෙනවා. කාමයේ මම කියන එක තේරෙනවද? පින්වත්නි මේ
මෙච්චර සරලව කියලා තේරෙන්නේ නැත්නම් ඕගොල්ලෝ එන්න මාත් එක්ක අර ස්පිරිතාලෙට කරන් ගිහිල්ලා මොලේ මේ මොන කරන්නේ? බ්‍රේන් සෝදලා ධම්මන්න. නැත්තම් පිළිගන්න මෙච්චර සරලව කියලා තේරෙන්නේ නැත්තම් වෙන මොනව කරන්නේ? මේ ඕනම අම්මා කෙනෙකුට තේරෙනවා. මොකද උන්දලත් හැම ගිලපු මේ කවුරුත් මේ ගිලලා තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. යන තැන ගිලලා අපිට කියනවා මේක වමාරන්නේ කොහොමද කියලා. වෙන බුදු වෙන්නේ. එතකොට ඔබ දකින්න පින්වත්නි ඔබට මේ බුද්ධ ශාසනේ පුදුම වීරියක් කරන්න පුදුම ශක්තියක් ගන්න පින්වත්නි මහා වීරියක් කරන්න පුරුෂ පරාක්‍රමයෙන් පුරුෂ ශක්තියෙන් පින්වත්නි මේ කටයුත්ත කරන්න මේ ගෞතම ශාසනය තුල සීලයක පිහිටලා මේ හිත මෙහෙවුවොත් ඔබට මේ ජීවිතේ නිවන් දකින්න බැරි වුණත් පින්වත්නි මෛත්‍රී ශාසනයේ හරි කෙලවර වෙනවමයි ගමන. එහෙම නැතුනොත් මෙතනත් ඇතහැරියොත් ඔබ පටන් ගන්න හදන්නේ මෛත්‍රී ශාසනයේ එතෙන්දි වැඩේ හරියන එකක් නැති වෙයි. ඒ නිසා ඔබ පින්නනේ ඔබට පුළුවන් සීලයක් රකින්න අද ඉඳලා පුළුවන් සීලයක් ආරක්ෂා කරලා දැන් ආන්න දකින්න ඇහෙන් දැකපු දෙයට කනට ඇහුණු දෙයට නහයට දැනුණු දෙයට කයට දැනුණු දෙයට අදාළව සිත තුල බැඳීම් පවත්වනවද බලන්නකෝ. එතකොට එහෙම පවත්වනව නම් ඒක කියන්නේ මොකද්ද? කාමයයි. ඒකට කියන්නේ මොකද්ද? කාමයයි. එතකොට දැන් කාමය පවත්වන දැන් ඔබ ඥානවන්තව උත්තර දෙන්න. කාමය පවත්වනව නම් ඔබ තව පවත්වන එකක් තියෙනවා. මොකද්ද? ලෝභය පවත්වනවද නැද්ද? ඒ කාමය කියන්නේ මේ ආයතන වලින් ගන්න අරමුණු වලට බැඳුණු හිත පවත්වන එකනේ කෙටියෙන් ගත්තොත්. ඔව්ද නැද්ද? ඒ බැඳුණු හිත කියන තැනම ලෝභය ස්පර්ශද නැද්ද? ස්පර්ශයි. එහෙමනම් ඔබ කාමය පවත්වනවා කියන්නේ මොකක්ද පවත්වන්නේ? කියන්න. ලෝභයයි පවත්වන්නේ. ඕන්න බලන්නකො. ලෝභය පවත්වන ඔබ කිව්වොත් නිවන් දකින්න ලැබේවා කියලා. හරිද? එහෙම හරියන්නේ නෑ. නිවන් දකින්න නම් කරන්න ඕන ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන්න ඕන. දැන් ඔබ කරන්නේ මොකද්ද? ලෝභය පවත්වමින් නිවන් දකින්න ලැබේවාලු. ද්වේෂය පවත්වමින් නිවන් දකින්න ලැබේවාලු. වෙයිද? නෑ පින්වත්නි, එහෙම වෙන්නේ නෑ. කවදාකවත් එහෙම වෙන්නේ නෑ. හරියට උත්තරයට එන්න. දැන් ඔබ දරුව කියලා නැතර යාළුව කියලා මතක් වෙලා බැඳුණු හිත අතීතේ පටන් කල්පනා කර යනවා කියනකොටම කාමයේ සේවනය කරනවද නැද්ද? සේවනය කරනවා. එහෙනම් කාම සංඥාව අරගෙනද නැද්ද? කාම විතර්ක වලට ලක් වෙලාද නැද්ද? කාම විතර්ක වලට අහු වෙලා ඒ කටයුතු කරමින් ඉන්නවා. ඒ කියන්නේ ලෝභය, උපන් ලෝභය පවත්වනවා. නූපන් ලෝභයත් උපද්දවනවා. බලන්නකො කොහොමද කියලා වැඩේ දැන්. එතකොට එහෙමනම් අන්න බලන්න දැන් කාමයේ පවත්වනවා. කාමය පවත්වනවා කියන්නේ ලෝභය පවත්වනවා. ලෝභය පවත්වනවා කියලා කියන්නේ තණ්හාව ස්පර්ශද නැද්ද? ස්පර්ශයි. එහෙනම් තණ්හාව සකස් වෙලා නම් එයා උපදිනවද නැද්ද? උපදිනව නම් දුකද නැද්ද? දුකයි. දැන් මෙයා මේ මොන වැඩ පිළිවෙලද මේ පවත්වන්නේ? දුක ඇති වෙන වැඩ පිළිවෙලයි. දැන් ඔබ දුක ඇති වෙන වැඩ පිළිවෙල පවත්වන්නේ නැද්ද? මං අහන දේ තේරෙන්නේ නැද්ද? ඔබ දුක ඇති වෙන වැඩ පිළිවෙල පවත්වන්නේ නැද්ද? පවත්වනවද?
දුක ඇති වෙන වැඩපිළිවෙල පවත්වන ඔබ දුකෙන් අත මිදුනොත්ද පුදුමේ දුකම ලැබුණොත්ද? මං කියන එක තේරෙනවයි? දුක ඇති වෙන වැඩපිළිවෙල පවත්වනවද ඔබ? දුක ඇති වෙන වැඩපිළිවෙල පවත්වන ඔබ දුකෙන් අත මිදුනොත්ද පුදුමේ දුකම ලැබුණොත්ද? දුකෙන් අත මිදුනොත් තමයි පුදුමේ. දැන් එතකොට මොකෝ වෙන්නේ? එහෙනම් දැන් ඔබ දුකෙන් අත මිදෙයි කියලා හිතෙනවද? හිතෙනවද? දැන් එතකොට මං කියන එක තේරෙනවද සරලවම? දුකෙන් අත මිදෙනවා කියලා හිතෙනවද? එහෙනම් දුකෙන් අත මිදෙන්න නම් අපි කළ යුතු දෙයක් තියෙනවා. දැන් අන්න බලන්නකෝ. ඇහෙන් දැකපු රූපෙට බැඳුණු හිත ඒ පවත්වමින් ඉන්නවා කියන්නේ තණ්හාවයි පවත්වන්නේ, ලෝභයයි පවත්වන්නේ, කාමයයි පවත්වන්නේ, කාම විතර්කයි පවත්වන්නේ. මේ කාම විතර්ක පවත්වනවා කියන්නේ ඉපදීමයි පවත්වන්නේ, දුකයි පවත්වන්නේ. එතකොට මේ වැඩපිළිවෙල කරන ඔබ දුකටපත් වෙනවමයි. එතකොට ඔය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ කොහෙද? තමන්ගේ සිතේ පින්නනේ ඔබ හරියටම ඔබ දන්නවනම් ඔබේ හිත තුල තමයි මේ කාමය පවත්වන්නේ. ඔබේ හිත තුල තමයි මේ ලෝභය පවත්වන්නේ. ඔබේ හිත තුල තමයි කාම විතර්ක, කාම සංඥා, තණ්හාව මේ පවත්වන්නේ හිත තුල කියලා දැනගත්තොත් එපමණකින්ම ඔබ මහා ඥානවන්තයෙක් පින්නන්නේ. මහා ඥානවන්තයෙක්. හැබැයි ඔබ මේක දකින්නේ නැහැ. දැන් ඔබ පින්නන්නේ කියනකොට කියනවනේ අනේ හරි ෂෝක්නේ පින්නන්නේ. දැන් අර හිතම පවත්ත ඉඳලා බණ ටික අහන වාඩි වුණ ගමන් කියන්නේ අපි කාමයෙන් වෙන් වෙනවා. කාමයේ දුකයි. කාමයේ දුක් සහිතයි. ඊට පස්සේ අපි අහනවා දැන් තමන්ගේ දරුවෝ මතක් වෙලා කඳුළු සලන්නේ නැද්ද? දරුවෝ රට ගිහිල්ලා නම් මේ අම්මලා ඒ දරුවෝ ගැන කල්පනා කර උදේට හවසට කෝල් දිදී නුදුන්නොත් හොය ඉන්නවද නැද්ද? දැන් මේ හොයන්නේ මොකද්ද? මොකක්ද මේ හොයන්නේ? අනේ කාමේ. ඊට පස්සේ කියනවා අනේ මට ඉන්න බෑ දරුවත් නැතුව පාළුයි කීය. දැන් මේ කියන මේ මොනවද හොයන්නේ? කාමයේ. හැබැයි කාමයේ හොයන ගමන් කියනවා කාමයේ දුක් සහිතයි. කාමයේ දුක් විපාක ගෙන දෙනවා. කාමයේ සතර පායට ඇදලා දානවා. ඒක සේවය කරන්න හොඳ නෑ සේවනය කරන්න හොඳ නෑ කියලා. මේ කොහෙද කියන්නේ මේ? එන්නේ කවුරු හරි කෙනෙක් අහනවා ඥානවන්තයෙකුට දැන් ඔක කිව්වනේ. ශෝක් අනේ සාදු. ඔයා කාමයේ සේවනය කරන්නේ නැද්ද එතකොට? කාම විතර්ක සහිතව වාසය කරන්නේ නැද්ද? කොහොමද? අර පින්නන්නේ සෙන් කතාවක් තියෙනවා. ආවලු මේ එක්කෙනෙක් සෙන් හාමුදුරුවෝ මකින්දන්න. ඇවිල්ලා කියනවා ස්වාමීනි මම කියලා කෙනෙක් නැහැ. මම කියලා ගන්න දෙයක් නැහැ. ගුරුවරය කියලා කෙනෙක් නැහැ. ගෝලය කියලා කෙනෙක් නැහැ. මේකේ සත්වයක් නැහැ ස්වාමීනි. පුජ්‍යලයක් නැහැ ස්වාමීනි. මේ මෙතන ශුන්‍යතාවයක් තියෙන්නේ කියලා. ඊට පස්සේ අනේ ඒ වයසක ස්වාමීන් වහන්සේ ඊට පස්සේ උන්වහන්සේ ළඟ ඇවිදින්න උදව්වට ගන්න හැරමිටියක් තිබුණා. ඊට පස්සේ උන්වහන්සේ කළා තියෙන මොකද හැරමිටියෙන් උස්සල වේගෙන් කොන්තර ගැහුවා. පාර කර වාඩි වෙලා කියන කෙනාට වේගෙන් ගැහුවා. ගානකොට මරයට කේන්ති ගිහින් කියවන්න පටන් ගත්තා ඒගොල්ලෝ. එතකොට කිව්වා සත්වයක් නෑ. පුජ්‍යලයක් නෑ. මම කියලා ගන්න එකක් නෑ. ඇයි වෙනන්නේ? ඒව නැත්තම් මේක වටින්න කෙනෙකුත් නෑ. ඉන්නන්නේ මං කියන එක තේරෙන්නේ නැහැ. දැන් ආන්නේ වගේ තමයි කවුද? ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලොත් එහෙමයි. එහෙනම් දැන් ඔබ කතා පින්වන්නේ කවදාකවත් අපි රවට්ටන්න එන්න එපා පින්වන්නේ. තමන්මයි රවටින්නේ.
ඔබ බලන්න ඔබට හිතයිසේ නිසා අනුකම්පා නිසාමයි මේ කියන්නේ. ඔබ බලන්න ඔබ කාමයේ සේවනය කරනවද කියලා. ඔබ බලන්න ඔබ කාම විතර්ක සේවනය කරනවද කියලා. ඔබ කාම සංඥා බහුල වශයෙන් සේවනය කරනවද කියලා. එහෙනම් එහෙම සේවනය කරන දැන් කාමයේ සේවනය කරන එක දන්නවද? ඇහෙන් දැකපු දෙයක් අල්ලගත්තා හිතන්න පටන් ගත්තා. කනට ඇහුණු දෙයක් අල්ලගත්තා හිතන්න පටන් ගත්තා. දැන් එහෙම කරනවද නැද්ද? අයියෝ පින්නන්නේ ඕගොල්ලෝ එහෙම ඒවා අතාරින්නේ නැහැ පින්නන්නේ. දැන් එහෙම අල්ලගත්තා. එහෙම අල්ලගෙන ඒ හිත පවත්වනවා කියන්නේ මේ සසරයි පවත්වන්නේ මේ දුකයි පවත්වන්නේ කෙලෙසුයි පවත්වන්නේ පින්වත්නි. දැන් ඔබට කැමති නම් කාමයෙන් වෙන් වෙන්න. ඔබ කැමති නම් ලෝභය දුරු කරන්න. ඔබ කැමති නම් තණ්හාව සමුදය තණ්හාව ප්‍රහාණය කරන්න. ඔබ කැමති නම් ඉපදීමෙන් අත මිදෙන්න. දැන් ආන්න ඔබට වැඩපිළිවෙලක් තියෙනවා මොකද්ද? එහෙනම් අර ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගත්ත අරමුණු එක්ක ඒ අරමුණු සතුටින් පිළිගන්න එකෙන් අත මිදෙන්න. ඒ අරමුණු වල ಗುಣ කියන එකෙන් අත මිදෙන්න. හිත දැස ගන්න එකෙන් අත මිදෙන්න. ඒ අරමුණ නැවත නැවත සිහි කරන එකෙන් ಗುಣ කියන එකෙන් අත මිදෙනකොටම මොකද්ද වෙන්නේ? අත මිදෙනකොටම පින්වත්නි ඔබ කාම සංඥාවෙන් අත මිදෙනවා. කාම විතර්කයෙන් අත මිදෙනවා. කාමයෙන් අත මිදෙනවා. ලෝභයෙන් අත මිදෙනවා. තණ්හාවෙන් අත මිදෙනවා. ඉපදීමෙන් අත මිදෙනවා. දුකෙන් අත මිදෙනවා. බලන්න. දැන් එතකොට ඔබ දුකෙන් අත මිදෙන එක වෙන කෙනෙකුට කරලා දෙන්න පුළුවන්ද? දැන් නෝන දුකෙන් අත මුදවන්න මහත්තයට පුළුවන්ද? පුළුවන්ද? මහත්තය දුකෙන් අත මුදවන්න නෝනට පුළුවන්ද? පුළුවන්ද? පුළුවන්ද බැරිද? දැන් ඔබට හිතෙන්නේ නැද්ද? ඔය දැන් නිකන් හිතලා කියනවද දැකලා කියනවද? මොකද්ද? ඉස්සර කිව්වා. ඉස්සර නම් හිතුවලු එහෙම දැනට දකින්නවලු ටිකක්. ඒක අනේ හොඳයි. දැන් දකින්න මහත්යට බෑ අපි දුකෙන් අත. ඇයි මම අහුවොත් ඇයි මහත්යට බැරි ඔබ දුකෙන් අත මුදවන්න? නෑ. හරියට උත්තරය ආවේ නෑ. ඔව්. ඇයි දුක ඇති වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ හිත තුල. දුක ඇති වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක තමන්ගේ සිත තුල. එතකොට සිත තුල දුක ඇති වෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා කියලා මහත්ය දන්නවද? දැන් පින්නන්නේ ඕගොල්ලෝ දැන් එක ළඟ වාඩිලා ඉන්න පුළුවන් දැන් මහත්යයි නෝනයි. දැන් නෝන්ට බැරිය මහත්ය ගැන ඉරිසියාවෙන් ඉන්න. තරහින් ඉන්න බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. මහත්යට දැනෙනවද ඒක? දැන් මහත්යට බැරිද නෝන ගැන තරහින් ඉන්න? මහත්යට පේනවද ඒක? නෝන්ට පේනවද ඒක? අනේ නෑ. ඇයි? නෝන ගැන මහත්ය හිතේ බැඳුණු අරමුණක් පැවැත්වුවොත් ඒක දකින්නේ කවුද? මහත්යමයි. මහත්ය ගැන නෝන ද්වේෂසිතක් පැවැත්වුවොත් හිත පැවැත්වුවොත් ඒක දකින්නේ කවුද? නෝනමයි. මහත්යට ඒක පේන්නේ මහත්යට. හැබැයි ඒක පේනවා අර ද්වේෂසිත පවත්වුවන් පස්සේ ඔබ කුණු වෙන්න පටන් ගන්නවනේ. අර කුණු වෙන්න පටන් ගන්නකොට තියෙන දිලිසෙනක දැන් මොනවා හරි පළතුරක් කියන්නකෝ. පළතුරක් කුණු වෙන්න එනකොට මොකද වෙන්නේ? අර තියෙන ලස්සන උපමට්ටම් ගතිය නැති වෙනවා. දුර්වර්ණ වෙනවනේ. එමනේ. ඕද නැද්ද? දැන් ඔබේ ප්‍රසාද මූණ නැති වෙනවා. දුර්වර්ණ වෙනවා. ඇයි ඒ මොකද? කුණු වෙන්න දැන් එතෙන්ද කුණු වෙන්න පිටින්ද මේ? ඇතුලෙන්. විස බීජේ ඇතුලේ.
ඇතුළේ දැන් පටන් අරගෙන තියෙනවා. ඒ පටන් ගන්නකොට තමයි මේ ටික අන්න එහෙම ලක්ෂණ බාහිරට ආවොත් නම් පොඩ්ඩක් දැකලා හිතන්න. එහෙම දැන් බලන්න බාහිරට ලක්ෂණ පිටින් කුණු වෙන ගතිය පේන්නේ නැතුව ඇතුළේ කුණු වෙච්ච නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා පින්වත්නි. දැන් ඔබ සමහරට වෙලඳ පොලේ ගිහින් පළතුරු තෝරන් එනවා. බලනකොට ඇතුලේ පණුව ගහලා. ගෙනහල්ලා විසි කරනවා කපලා බලනකොට. පිටින් හොඳට තිබුණා. ඒ වගේමයි කවුද? ඕගොල්ලොත් ඉන්නන්නේ. හොඳ ලස්සනට ඉන්නවා. හැබැයි ඇතුලේ එක්ක කාම අරමුණක් හරි දේශ අරමුණක් හරි අල්ලගෙන ඒකත් එක තමයි කටයුතු කරන්නේ. හැබැයි දකින්න පින්නන්නේ. දැන් ඔබ අර යාළුව කියලා හිතලා බැඳුණු හිතින් ඒ අරමුණම සේවනය කර කර ඉන්නකොට මේ යාළුවද මෙතන ඉන්නේ? යාළුවද? අනේ නෑ යාළුව ගිහිල්ලා. එහෙනම් මොකද යාළුවගේ අවතාරයක්ද? නෑ අර යාළුව කියලා ගත්ත සංඥාව. එතකොට ඒ සංඥාව ඔබට සංඥාවක් කියලා දැනෙනවද? දැනෙනවද? නෑ. බොරු කියන්න එපා. දැනෙන්නේ නෑ. දැන හිතෙන්නේම කවුරු කියලාද? යාළුව කියලාමයි. දැන් ආන්න බලන්නකෝ. දැන් මෙතන යාළුව ඉන්නවද? නමුත් දැන් යාළුව කියලාම හිතෙනවද නැද්ද? එහෙමම හිතනවා. දැන් මේ දැකීම හරිද වැරදිද? හරිද වැරදිද? ආන්න වැරදි දැකීම. මිත්‍යා දෘෂ්ටිය. නැති දෙයක් ඇත කියලා හිතනවා. මිත්‍යා දෘෂ්ටිය. දැන් ওই වැරදි දැක්මට අදාළව දැන් මොකක්ද ඊළඟට කරන්නේ? දිගට කල්පනා කරනවා. ඔන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔය දෘෂ්ටියෙන් අත මිදෙන්නකෝ. ඔන්න ඔය දැක්මෙන් අත මිදිලා ඔබ දැන් කල්පනා කරන තැන තියෙන හිතේ යථාර්ථය ඔබ දකින්නකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආන්න ඒකයි. ඔබ මෙතන තියෙන සත්‍ය ස්වභාවය දකින්න කියලා. ඔබේ සත්‍ය ස්වභාවය දකිනකොට ඔබට තේරෙනවා මෙතන පුජ්‍යලයක් නෑ. සත්වයක් නෑ කියලා. හැබැයි මේ හිතේ මේ අරමුණ හරියට දකිනකොට තමයි අරමුණ පිරිසිඳ දකිනකොට තමයි ඔබ එහෙම දකින්නේ. හැබැයි දැන් ඔබට සත්වයක් නෑ පුජ්‍යලයක් නෑ කියන්න බෑ පින්වත්නි. දැන් මෙතන ඉඳගෙනත් gedara ගැන දරුවෝ ගැන ඥාති ගැන අල්ලගෙනද නැද්ද ඉන්නේ? මතක් වෙවි එන්නේ නැද්ද? එනවද නැද්ද? එනවා පින්වත්නි. මෙහෙ ඉඳගෙනත් එහෙට හැම දාගෙන ඉන්නේ. අල්ලගෙන ඉන්නේ. හැබැයි මෙහෙ ඉඳන් දැම්මයි කියලා එහෙ අහුවිලාද? අනේ නෑ. ඔබේ බුද්ධිය මෙච්චරයි. මෙච්චර නිසා ඒ මෙච්චර බුද්ධිය තුල මනස තුල තමයි ඔය සේරම ටික තියෙන්නේ. එතෙන්ද හිතන් ඉන්නේ එහෙ ගැන තමයි මේ හිතන්නේ. නෑ එහෙ ගැන නෙවෙයි ඔබේ හිතේ තියෙන ඒවා ගැන තමයි මේ හිතන්නේ පින්වත්නි. ඔය මුළු ලෝකෙම තියෙන්නේ ඔබේ හිත තුල. ඔය හිත තුල බලන්නකෝ දරුවෝ ඉන්නවනේ. මහත්තයලා ඉන්නවනේ. ඥාති ඉන්නවනේ. සීරු මොතන ඉන්නවනේ. ඉන්න පුළුවන්ද? බෑ පින්වත්නි. සිත තුල සිටිවිලි විතරයි. ඔබ සිටිවිලි වලට අරන් දාලා තියෙනවා මේ අහවල් පුජ්‍යලේ. අන්න දැන් ඒගොල්ලෝ කියලා හිතාගෙන බැඳි හිත පවත්වනවා. ඒ පවත්වන නිසා තමයි ඔබට දුක ශෝකය ඇති වෙන්නේ. නැතුව gedara නෝනල නිසා නෙමෙයි, දරුවෝ නිසා නෙමෙයි, මහත්තයලා නිසා නෙමෙයි. ඔබ වරදවාගත් හිත නිසා තමයි ඔබට දුක ශෝකය ඇති වෙන්නේ. එහෙනම් ඔබ දුකෙන් ශෝකයෙන් අත මිදෙන්නම් තණ්හාය ජායති ශෝකෝ. එහෙනම් තණ්හාය ජායති භයං. එහෙනම් මේ දුක සහ ශෝකය සහ බය ඇති වෙන්නේ ආන්ද මේ තණ්හාව නිසා. තණ්හාව ඇති වෙන්නේ ගන්න අරමුණට බැඳෙන නිසා.
ඒ අරමුණේ ඇත්ත දකින්නේ නැහැ. දකින්න නැති වෙනකොට අන්න බැඳුණා. බැඳෙනකොටම තණ්හා විස්පර්ශුණ දුක ශෝකය බය. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේක දන්නවා. මේක දකිනවා. උන්වහන්සේලාගේ ශ්‍රාවකයෝ හිතෙන් දේවල් මවාගෙන ඒ මවාගත්ත දේවල් වලට බැඳෙන්නේ නැහැ. හිතෙන් දේවල් මවාගෙන මවාගත්ත දේවල් වලට ගැටෙන්නේ නැහැ. ඒ නිසා දැන් ඒ අය හිතේ බැඳීමෙන් නිදහස්. හිතේ බැඳීමෙන් නිදහස් වෙනකොට ඒගොල්ලෝ නිදහස්. නිදහස් කියන්නේ ඒගොල්ලෝ සැනසීමෙන් සැහැල්ලුවෙන් ඉන්නවා. දැන් ඔබට සැහැල්ලුවක් නැහැ. මක් නිසාද? ඔබ බැඳී ඇති නිසා. ඔබට සැනසීමක් නැහැ. මක් නිසාද? බැඳී ඇති නිසා. බලන්නකෝ. බැඳිලා මේ බැඳී ඇත්තේ කොහෙද? සිතේ පිනවා සිතේ. ඔබ සිතෙන් බැඳුන කියලා ප්‍රශ්න ඉක්මනින් ලියනවද? නෑ, මුකුත් වෙන්නේ නෑ. ඒ නිසා සිතේ පටලවිල්ල දැකලා පින්වත්නි, මේ සිතේ පටලවිල්ලෙන් නිදහස් වෙන්න. බලන්න, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන තාක් මේ උත්තරය දන්නේ නෑනේ පින්වත්නි. හිතාගෙනම හිටියේ අපි මේ දුකටපත් කරන්නේ, මේ කටයුතු කරන්නේ මේ වෙන කවුරු හරි කෙනෙක් කියලා හිතාගෙන අපි මොනව හරි පුද පූජා ඇදහිලි ටිකක් කරලා දෙවියෝ ළඟට ගිහිල්ලා අන්න ලව් කරලා කියනවා අනේ දුකෙන් අත මිදෙන්න ලැබේවා, නිවන් දකින්න ලැබේවා. එහෙම කියා ඉල්ලනවා. එතකොට පින්වත්නි, ඒකට එහෙම කියා ඉල්ලන එක නෙමෙයි තියෙන්නේ. ආන්න දකින්න ආයතන පරිහරණය කරනකොට දකින්න හිත තුල බැඳෙනවද කියලා. ඒ බැඳුණු අරමුණ එක්ක වාසය කරනවද බලන්න. ඕන්න බලන්න, කාමය සමග සේවනය කිරීම. දැන් තේරෙනවද ඕගොල්ලන්ට? දැන් ඕගොල්ලෝ නිරන්තරයෙන්ම කාමය සේවනය කරනවද නැද්ද? කාමය සේවනය කරනවා කියන්නේ දුකයි සේවනය කරන්නේ. ඒ කියන්නේ නම් ඔබ නිරන්තරයෙන්ම දුක සේවනය කරනවද නැද්ද? සේවනය කරනවා. එතකොට දුක සේවනය කරන ඔබ දුකෙන් අත මිදෙයිදෝ කියලා ප්‍රශ්නයක්. අත මිදෙන්න නම් කාමයේ සේවනයෙන් අත මිදෙන්න. හැබැයි එතකොට ඒ වගේම අර හුදකලාවේ වාසය කරන්නේ කොහොමද කියලා අහන බුදුරජාණන් වහන්සේගෙන්. හුදකලාවේ ඔන්න බලන්න පින්න. දැන් ඔබ හුදකලාවේ වාසය කරනවා කියලා කියනකොට ඔබට හිතේ තනියෙන් ඉන්නව කියන එක. ඇත්තම ඒක තමයි. මම ඔබෙන් අහනවා, ඔබට පින්වත්නි තනියෙන් ඉන්න පුළුවන්ද? බැරිලු කියනකොටම බැරිලු. ඉතින් තවත් මොනේ කතාවක්. පොඩ්ඩක් උත්තර දෙන්නට කලින් ඩිංග තප්පර 5ක්වත් හිතන්න. දැන් මම අහන්නේ, ඔබට තනියෙන් ඉන්න පුළුවන්ද? පුළුවන්ද? අමාරුයිනේ. තනියෙන් ඉන්න අමාරුයි. එහෙනම් ඉතින් තනියෙන් ඉන්න අමාරු කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ පින්නන්නේ. දුකෙන් අත මිදෙන්න බෑ. එතකොට ඒ කියන්නේ මොකද්ද? හුදකලාවේ ඉන්නවා කියන්නේ, තනියෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? මේ සියලු දෙනාගෙන් අයින් වෙලා ස්වාධීන වෙන්න එකද? නෑ. මේක හොඳට දකින්න. හුදකලාවේ ඉන්නවා කියලා කියන්නේ, තනියෙන් ඉන්නවා කියන්නේ, පිරිසෙන් වෙන් වෙලා ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? මේ ඉන්න විශාල පිරිසත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි එයා
මේ පිරිසත් එක්ක හිටියට ඕගොල්ලෝ මෙයාලා දැන් එකතු වෙලාද? අනේ නේ. මේ සම්මතේ විතරයි දැන් සම්බන්ධ වෙලා මේ හිතවත් වෙලා සම්මතේ. හැබැයි එකතු වෙන්නේ බැඳෙන්නේ කොහෙන්ද? සිතෙන්. එහෙනම් පින්නන්නේ හුදකලාවේ ඉන්නවා කියන්නේ තනියෙන් ඉන්නවා කියන්නේ මේ ආයතන වලින් ගන්න අරමුණු තියෙනව නෙවෙයි. අන්නේ අරමුණු සමග බැඳී වාසය කරන් බැඳී ගැටී වාසය කරන්නේ නැතිව මානසිකත්වයේ පවත්තන් ඉන්න පුළුවන් නම් ඒකට කියන මොකද්ද? හුදකලාවේ වාසයයි. පිරිසෙන් වෙන් වෙලා වාසය කිරීමයි. ඒ කියන එකයි තේරුන්නේ නැහනේ. ඒ කියන්නේ ඔබට මෙහෙමම මේ විශාල පිරිසක් මැද ඉන්න පුළුවන්. පෙරහැරක් බලන්න පුළුවන්. කතරගම ගිහින් කාවාඩි නටන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ආයතන වලින් ගත්ත අරමුණු බැඳෙන සිතින් ගැටෙන සිතින් සේවනය කරන්නේ නැතුව ආයතන වලින් ගත් අරමුණු සේවනය කරන්නේ නැතුව ඉන්නවනම් ඒ අරමුණු වලින් නිදහස්ව සිත නිදහස් වෙන්නවනම් ආන්නයා ඉන්නේ කවුරු එක්කද? හුදකලාවේ. ඔය කියප එකක් තේරුන්නේ නැහනේ. ඒ කියන්නේ දෙවන්නේක් නැතුව ඉන්නවා කියන්නේ තණ්හාවෙන් අත මිදලා ඉන්නවා කියන එක. දැන් ඇහෙන් රූපේ දකින්නකොට සිත තුල බැඳෙනවා කියනකොටම තණ්හාව ස්පර්ශ වෙලාද නැද්ද? ස්පර්ශ වෙලා. එතකොට දෙවන්නේක් ඉන්නවද නැද්ද? ඉන්නවා. තණ්හාවෙන් අත මිදලා ඉන්නවනම් තනියෙන් වාසය කරන්නේ. අරමුණෙන් අත මිදී ඉන්නවනම් දැන් ඔබට හුදකලාවේ වාසය කරන්න පුළුවන්ද? මොකක් හරි අරමුණක් ගිල ඉන්න නැති වුණොත් නිකන් මොකක් වගේයිද? මොකක්වත් ගිල ඉන්න බැරි නම් ඉන්න පොඩියෙකුට හරි ටොක්ක්ක්වත් කන මිරිකන්න හරිවත් ඕන. නැත්තම් gedara මිනිස්සයත් එක්ක වචන දෙක තුනක් අතුමාරු කරගන්න මොකක් හරි එකකට. ඇයි මේ ඉල්ලන්නේ මොකක්ද? අනේ තනියෙන් ඉන්න බෑ මොකක් හරි අරමුණක් දෙන්න. එතකොට එහෙම නැතුව තනියෙන් ඉන්නකොට යමු අපි කොහේ හරි ගිහින් ඉන්න. ඇයි මේ මොකද්ද කියන්නේ? ටිකක් එකතු කරගෙන එන්න. දැන් කියනවා සති අන්තේ අපි පොඩ්ඩක් ඇවිදලා යමු. ඒ කියන්නේ මොකද්ද? ටිකක් එකතු කරන් එන්න. ඊට පස්සේ ඒ ඉතුරු සතියේ ඔයා වැඩට යන්න. දැන් මට ඉන්නවනේ කට්ටිය. එතකොට අර ඒ සතිය එකතු කරන් ආපු සතියන්ත ටික මම හිමින් මෙනෙහි කර කිට්ටුව පාත ඉන්න අම්මලත් එක්කත් කතා කර මෙහෙමයි කියලා ඉන්න පුළුවන්. එතකොට ඉන්නේ කවුරුත් එක්ක? දෙවන්නේක් එක්ක. බලන්නකෝ දැන් ඔබ හිතුවද එහෙම කරනකොට මේ හිතේ ලෝකේ රජ කරවනවා කියලා. අවිද්‍යාවෙන් වැහුණු තණ්හාවෙන් බැඳුණු මේ සිතම රජ කරවනවා කියලා ඔබ දැක්කද? මේ කෙලෙස් සකස් කරනවා කියලා දැක්කද? දුක ඇති කරන වැඩපිළිවෙල නේද කියලා දැක්කද? ආන්න බලන්න. දැක්කේ නෑ. එතකොට පින්වත්නි අපි දන්නේම නැතුව මොන තරම් පින්වත්නි අපි මේ මෙල්ලව ප්‍රයෝජනයක් ඇතුව නෙමෙයි දැන් කවුරු හරි කෙනෙක් ගැන හිතා හිටිය කියලා බඩ පිරෙනවද? ඔබ ලස්සන වෙනවද? ආවුස වැඩි වෙනවද? භවභෝග සම්පත් වැඩි වෙනවද? බඩ පිරෙනවද? වෙනවද? ඉතින් එහෙම මුකුත් වෙන්නේ. ඉතින් ඒ වුණත් ඒ කතාරින්න හිතෙන්නේ නෑ නේ පින්නන්නේ. මේ අපේ මේ වයසක උපාසක අම්මලාට උපාසක මහතුරුන්ට මොකක්වත් නැත්තම් පින්නන්නේ දරුවගේ දරුව හරිවත් අල්ලගන්න ඒක අල්ලගෙන හරිවත් පින්නන්නේ ඒ ගැන හිතාවත් ඉන්න ඕන. මේක පුදුම වැඩක් පින්වත්නි. පුදුම වැඩක්. දැන් අපි පින්නන්නේ ඇත්තටම දැන් අපේ ආරාමවල අපි පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාට අපි දැන් මේ විදිහට අනුශාසනා කරමින් උන්වහන්සේලාගේ සිත්
හිත්වල තියෙන කාම අරමුණු දුරු කරවමින් යම් යම් තරමට ස්වාධීනව තනියෙන් ඉන්න පුළුවන් පසුබිම හදනවා. හැබැයි හැදුවම් පස්සේ පින්වත්නි, එහෙම හැදුවම මේ චුට්ටි අරමුණක් ගත්ත හැටි ආයිට වඩා වේගෙන් දුවනවා. බලන්නකෝ වැඩි. මේ හිත නිදහස් දැන් අරමුණු නිදහස් වෙන මේ හිතට ඕනිම මොනවද? අරමුණුමයි. ඔබට ඕන මොනවද? ඔබට මම කියන්නේ සම්මත ඔබට මේ සතර මහා ධාතු වලින් හැදිච්ච ඔබට ඕන මොනවද? කන්නමනේ පින්නන්නේ. කන්න ඔබට ඕන කන්නමයි පින්නන්නේ. කොහේ ගියත් කන්නනේ හොයන්නේ. ඒ වගේ හිතටත් ඕන කන්න. මොනේ හිත කන්නේ? මේ ආයතන වලින් ගන්න අරමුණු. හිතට ඕන අරමුණුමයි. අරමුණු නැති වුණොත් එයාට දැන් හිතක් පවතින්නේ නැහැ අරමුණු නැතුව. අරමුණු ඕන. ඒ නිසා අරමුණු ඕන මොනවා හරි අරමුණක් ඕන. හැබැයි දැන් ඔබට gedara ඉන්නකොට මේ නෝනලා සැරෙන් බැන්නත් මේ මහතුරුන්ට ගණන් ගන්නවද? ගණන් ගන්නවද? නෑ පින්නන්නේ. ගණන් ගන්නේ නෑ පින්නන්නේ. හැබැයි දැන් පැවිදි වෙලා ඉවරලා ඉඳලා මාස 7-8ක් අවුරුද්දක් යනකොට අපි දැන් මේ විදිහට එහෙම හිත සකස් කරගෙන යනකොට අපි කියන බොහෝම සරල අතු ගාන්නේ මෙන්න මෙහිමයි. අත් දෙක මාරු කරලා බොහොම හිමින් අතු ගන්න. තව කවුරු හරි සොයන්නන්සලම කින්තන වාඩි වෙනකොට අවසරයි කියලා අවසර අරගෙන වාඩි වෙන්න. ඕන්න ඔය ඇති. මට අතු ගන්න හැටි කියලා දෙන්නේ නැවද? මට මොකද වාඩි වෙන්න හැටි කියලා දෙන්නේ නැවද? මම කොහොමද දන්නේ නැද්ද? මේ පින්නන්නේ මේ බොහොම සරල. ඇයි මේ මොකද ඇයි ඒ? යාලට ආහාර අවශ්‍යයි. හිත පවත්තන්න කෙලෙස් අවශ්‍යයි. දුම වැඩේ පින්නන්නේ. දැන් හැබැයි ඔබට එහෙම නැහැ. ඇයි ඔබට නැත්තේ? ඔබට තියෙන හෙන ගෙඩි වගේ දරුණු වේවනේ පින්වත්නි. ඒක නිසා දැන් ඔබේ වැඩේ එක පින්නනේ ඇත්ත වශයෙන්ම ගත්තොත් ඔබ නිදා ගන්නවද? නින්දක්වත් නැහනේ. නෑ ඇත්තටම නෑ. නින්දෙත් හීන දකින්න එක. නින්දෙත් කල්පනා කරන එක. නින්දෙත් කාමය අනුව කාම අරමුණු අරගෙනමින් කල්පනා කර ඉන්න එක. එතකොට බලන්න පින්වත්නි ඔබ කොයි වෙලාවේ ජීවිතක්ෂයටපත් උනත් මරණයටපත් උනත් ලෝභ හිතක් පවත්වමින්ද නැද්ද? මං කියන එක තේරුන්නේ. දැන් ඔබට තේරෙනව නේද පින්වත්නි දැන් ආයතන වලින් අරමුණු අරගෙන ඒ අරමුණු අනුව විතර්ක පවත්වනකොට ලෝභය නේද මේ පවත්වන්නේ? හොද නැද්ද? ඔව්. එතකොට ඔබ නිදා ගන්න ගිහින් ඉන්න වෙලාවෙත් ඔය අරමුණු පවත්වන්නේ නැද්ද? පවත්වනවද නැද්ද? එහෙනම් ඒ වෙලාවේ මරුණොත් උදේට නැගිටින කොටත් ඒ අරමුණු පවත්වමින්ද නැද්ද? ගෙදර වැඩ කටයුතු ටික කරනකොටත් ඔය අරමුණු පවත්වමින්ද නැද්ද? පවත්වමින්. එතකොට හැම මොහොතක වගේම ඔබ ලෝභය පවත්වමින්, කාමය සේවනය කරමින්, ද්වේෂය සේවනය කරමින් තමයි ඔබ ඉන්නේ. එහෙනම් මහා භයානක වැඩපිළිවෙලක්. පින්නනේ ඔබ මේක දැක්කොත් මේ ආයතන වලින් අරමුණු අරගෙන සිත තුළ මේන්න මෙවැනි වැඩපිළිවෙලක් සිද්ධ වෙනව නේද කියලා දැක්කොත් එහෙම දැකලා එතනින් අත මිදෙනකොට පින්නනේ ඔබ හිතෙන් ඒ ගන්න අරමුණු වලින් නිදහස් වෙනවා. අරමුණෙන් නිදහස් වෙනකොට සෑහළුයි. එතකොට gedara සම්මතයේ ඉන්න නෝනලා මහත්තයලා ඔබ හරි සමගි සම්පන්නව ජීවත් වෙනවා. දැන් ඔබ එහෙම සමගි සම්පන්නව ජීවත් වෙනවද? වෙනවද? නෑ පින්නවන්නේ කොහේ සමගියක්ද? මම දන්නවනේ ඔබේ සමගිය. එහෙම පොඩි චුට්ටි වෙලාවකට සමගිය ඊළඟ වෙලාවට ඉතින් ඒ වගේ තමයි පින්නවන්නේ. ඇයි මේ ඔබට වෙලා තියෙන්නේ? ඔබ මේකට අවතීර්ණ පින්නන්නේ මම කියන්නේ අහන්න හොඳයි. හැබැයි අහන එකම නෙමෙයි කල යුත්තේ. දැන් මේකේ ඔබ දැන් මේක ප්‍රායෝගික කරන්න. දැන් ඔබ මෙතනින් අනුශාසනාව අහලා නැගිටලා දැන් ගෙදර යනකොට දැන් කොච්චර දැන් ඒවා ඔබට මුණ ගැහෙනවද? ඇහෙන් කනෙන් දේවල් මුණ ගැහෙනවද නැද්ද? දැන් එතෙන් ඔය අරමුණු ගෙදර අරන් යනවද?
ගිහිල්ලා පුටුවක වාඩිලා ඉඳන් ඒව මෙනෙහි කරනවද? කරනවද? දැන් කවුරු හරි කෙනෙක් ඔබට දොස් කිව්වොත් ඒ දොස් කියපු අරමුණත් එක්ක හිතේ ගැටෙනවද? ගැටෙනවද? ගැටල දේශේ පවත්නවද? උතුම වැඩේ නේ පින්නන්නේ. කවුරු හරි දොස් කිව්වොත් ඔබත් ඕනනම් කියනවනම් කියන්න. එතනින් ඉවර කරන්න. ගහ බැන ගන්න යන්න කියන එක නෙමෙයි. ඔබට දොස් කිව්වනම් කියපු දෙයට අදාළ ඔබ නිවැරදිව මොනවා හරි වරදක් වෙලා නම් ඒකට සමා වෙන්න කියන්න. වරදක් වුණා නම් සමා වෙන්න තවත් වෙන දෙයක් කරන්නේ නැහැ. ඒක එතනින් කියන්න ඉවර කරන්න. හැබැයි ඔබ දැන් ඒක හිතෙන් අල්ලගත්ත කියලා ඔබට ප්‍රයෝජනයක් තියෙනවද? අනේ නෑනේ පින්නන්නේ. තියෙන්නේ දුකක්මයි. හැබැයි ඒ වුණා කිව්වට අපි අතාරින්නේ නැහැ පින්නන්නේ. උදුම වැඩේනේ. කොච්චර පින්වන්නේ ඔබ ඒ හිත ලෝභ, ද්වේෂ, මෝහ පවත්වනවද බලන්නකෝ. පන්සලට දාන ටික ගෙනියන්නකෝ. ඒ දාන ටික ගෙනියපු වෙලාවට තවත් කෙනෙක් දාන ඩිංගක් එයාගේ දරුවෙක් උපන් දිනයකට හරි දාන චුට්ටක් අරගෙන එනකෝ. අනේ අපේ ස්වාමීන් අපි දාන චුට්ටක් හදන් ආව කියලා. එතකොට අර දානේ නිත්‍ය වශයෙන් දානේ අදට තියෙන ඒ උපාසකම්මයි හිත අර තිබුණු ප්‍රභාස්වර බව තියෙනවද? තියෙනවද? මං කියන එක තේරෙන්නේ නැද්ද? දැන් ඔබේ දානෙම කියලා හිතන්නද? එතකොට ඔබේ දානේ දවසේ තව එක උපාසක මහත්තයෙක් දානේ හදන් එනවා. එයාටත් අවස්ථාව ලැබුණා හදන් ආවා. එතකොට දැන් ඔබේ හිත අර තියෙන ප්‍රසාද මට්ටමේම තියෙනවද? තියෙනවද නැද්ද? නෑ. ආන්න බලන්නකෝ. එතකොට ඔබ දන් දෙනවද? ටග්ගල කියන්න මොනවා හරි. දන් දෙනවද? දෙනවා. එතකොට දානේ ආනිසංස අනිත් අයට කියනවද? ඇයි ගල් ගෙඩි වගේ උනේ? මං අහන්නේ දෙයට උත්තර ඔබ දන් දෙනවද? දෙනවා. දානේ ආනිසංස අන් අයට කියනවද? ඊට පස්සේ අන් අය දානේ දීම සඳහා මේ නැඹුරු කරවනවද? තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝ බබාලා වගේ නේ පින්නන්නේ. දැන් මේ ටික කියන වෙලාවේ හිතේ ගියේ පුදුම ඡායා ටිකක් නේ දිව්වේ. හවුද නැද්ද? දැන් ඔබ කොච්චරම ලාමකද කොච්චර පහද්ද කියලා ඔබට හිතෙනවද? ඕන්න බලන්න පින්නන්නේ. ඔබ දානේ දෙන වෙලාවක තව කෙනෙක් දානේ හදන් આવොත් ඔබ සතුටු වෙන්නේ. සතුටු වෙන්නේ. එයාටත් ඔබටත් ආරාමෙට පන්සලට දානේ තමන්ගේ දවස් වෙනකන් ඉන්න එපා. ඉඩ තියෙන ඕන වෙලාවක හදන් යන්න. අපි දන්නේ හෙට මැරෙයිද අද මැරෙයිද? මේ තියෙන වෙලාවෙ මොනවා හරි දාන චුට්ටක් හරිවත් පූජා කරගන්න. එවැනි පිනක්වත් ගන්න ඒ ඩිංගක්වත් පූජා කරන්න. ඉඩ තියෙන වෙලාව වෙනකම් ඉන්න එපා. ඒක දැන් බලන්නකෝ ඔබ කොපමණ බණ ඇහුවත් බලන්න දැන් අද හොඳට මේක දැන් අදිෂ්ඨාන කරගන්න. ඔබ පින්වත්නි දන් දෙන්න. අන් අය දැන් ඔබ දන් දෙන්න දන් දීමේ ආනිසංස කියන්න. අන් අය දන් දීමට නැඹුරු කරවන්න. දැන් එතකොට දැන් ඔබේ දානේ දවසට වෙන කෙනෙක් දාන කියනකොට ඔබේ හිත අඳුරු වෙනවා කියන්නේම දානේ ආනිසංසයක් වෙන කෙනෙකුට කියන්නේ නැහැ. තව කෙනෙකුට දානයක් දෙන්න තියන්නේ නැහැ. බලන්නකෝ පැත්ත කොහොමද කියන්නේ. දැන් ඇත්තටම පුළුවන් දැන් ඔබේ දානයක් තියෙන දවස් තව කෙනෙක් දානයක් ගෙනවොත් දැන් පුළුවන්ද? අනේ කොච්චර දෙයක්ද කියලා සාදු සාදු කියලා දානේ ආනිසංස කියලා තව කෙනෙකු දානෙට නැඹුරු කරවන්න පුළුවන්ද? ඕනේ. ඒ නිසා අපි නේද මේක දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නේ මේක අහනව විතරයි එතනින් පස්සේ හිතපු තැන මේ දේවල් කරන් යනව නෙමෙයි. දැන් ಗುಣධර්මයක් දියුණු කරන්න. ಗುಣධර්මයක් දියුණු කරන්න. ඒ කටයුත්ත කරන්න. ඒ නිසා අන්න බලන්නකෝ එහෙමනම් මේ හැම වෙලාවකම ඔබේ අඳුරු කරගන්න එපා මොකද්ද? හිත අඳුරු කරගන්න එපා. සිත පිරිසිදු කරගන්න.
සිත පිරිසුදු කරගන්න පුළුවන්කම ලැබුණොත් අපිට ලොකු ශක්තියක් ලැබෙනවා පින්වන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා දේශනා කරන ගාම්භීරම දේ මේක. දැන් අපි එදා පටන් පින්වන්නේ බෞද්ධ කිය ඉන්න අපේ දාන දවසට තව කෙනෙක් දාන ගෙනාවොත් අපේ හිත අපහදිනවනම්, අඳුරු වෙනවනම්, ද්වේෂ විතර්ක එනවනම්, එතකොට ඔබ ධර්මයක් අහලද? ධර්මයක් අහලත් නැහැ. දන් දීම ගැනවත් හරියට දන්නවද? නැහැ. අන් කෙනාට තියෙන අවස්ථාව නැති කරන්න යන්න එපා. එහෙම දකින්න. එහෙනම් ඔන්න දකින්න පින්වන්නේ මොකද්ද? කාමය සේවනය කරනවා කියලා කියන්නේ මේ ආයතන වලින් ගන්න අරමුණු වලට බැඳෙනු හිත පවත්ත විතර්ක පවත්ත ඉන්න එක තමයි කියන්නේ මේ සේවනය කරනවා කියන්නේ. තනියෙන් වාසය කරනවා කියන්නේ හුදකලාවේ වාසය කරනවා කියලා කියන්නේ අරමුණු වලින් අත මිදිලා නිදහස් මනසින් යුක්තව ඉන්නවා කියන්නේ. දැන් ඔබ අද ප්‍රායෝගික කරන්න පින්වන්නේ ඔබ අද ප්‍රායෝගික කරන්න කොහොමද? ඔබට යම් දෙයක් මතක් වෙවි එනවනම් දකින්න මේක සිතේ දෙයක් නේද කියලා. දැකලා ඒකෙන් අත මිදෙන්න. ඒ පරණ දෙයක් වෙන්න පුළුවන්. ඒක මතක් කර මෙනෙහි කළා කියලා ඔබට කිසිදු ප්‍රයෝජනයක් නැහැ පින්නනේ. ඔබට මොකුත් දැන් හිතේ එහෙම පරණ දේවල් මතක් වෙලා එනවා ඉවරයක් නැහැ. හැබැයි මේක පරණ දෙයක් නේද? මේව කාම විතර්ක නේද කියලා හිතලා ලෝභයෙන් මුදව ගන්න බැරි නම් හිත තණ්හාව දුරු කරගන්න බැරි නම් ඔබ එහෙමවත් බැරි නම් ඔබ මෙහෙමවත් දෙයක් කරන්නකෝ. ඉතිපිසෝ භගවාරහං කියලා හරිවත් කියන්නකෝ. 100% සාර්ථක උත්තරය නෙමෙයි. ඒ උනාට එහෙමවත් කියන්නකෝ. එතන එහෙම කියනකොට ඔබට අර අකුසල් ටික කරනවට වඩා මේක බොහෝම ශ්‍රේෂ්ඨයි. එහෙමවත් හිතන්න. අර මොනවා හරි කම් මතක් වෙලා එනකොට ඉතිපිසෝ භගවාරහං කියලාවත් හිතන්න. හැබැයි එහෙම හිතන්න කිව්වේ කාටද? ඒ මතක් වෙවි එන එක දැකලා ප්‍රහාණය කරගන්න බැරි නම්. හැබැයි ඔබට එහෙම දැකලා ප්‍රහාණය කරගන්න පුළුවන් නම් පින්නන්නේ හරි ශක්තිමත්, හරි ශ්‍රේෂ්ඨයි, හරි වාසනාවන්තයි. පින්නන්නේ මේ එක බැඳෙන අරමුණක් හරි දැකලා දුරු කරනකොට ඒක දුරු කිරීමේ ශක්තිය ඊළඟ බැඳෙන අරමුණ දුරු කරන්න හේතු වෙනවා. ඔන්න ඔබ මේක ප්‍රායෝගික කරලා හොඳට බලන්න. ඇහෙන් දැකපු රූපයකට බැඳි හිත පවත්වනකොට ඔබ දැක්කනම් මේ හිතේ බැඳෙන එකක් නේද? මේ කාම අරමුණක් නේද? මේ ලෝභ හිත පැවැත්වීමක් නේද කියලා දැකලා ඒ හිත දුරු කරොත්, ඒ අරමුණ දුරු කළොත්, එතකොට ඊළඟට එන බැඳෙන හිත දුරු කරන්න අර දුරු කරපු එකේ ශක්තිය අපිට ඉවහල් වෙනවා. ආන්නේ වගේ ටිකක් අපි දුරු කරනකොට අපිට ඊළඟ හට ගන්නා සිත් දුරු කරන්න බොහෝ පහසු වෙනවා. ඒ මහා ප්‍රඥාවක් සකස් වෙනවා පින්නත්. ඒක අපිට ලොකු පුරුද්දක් වෙනවා. ලොකු ශක්තියක් වෙනවා. ඔබ ඒ කටයුත්ත සිද්ධ කරන්න. කොහොම හරි මේ ශාසන ප්‍රතිපදාවට නැඹුරු වෙන්න වෙනවමයි. එහෙම නැඹුරු වෙන්න අවස්ථාව ඔබට නැති වුණොත් පින්වත්නි, ඔබට මේ ගෞතම ශාසනයේ පිහිට අහිමි වෙනවා. බලන්න බුදුහාඳුරුව අපිට ලෝකේ පහළලා දේශනා කරන්නේ සිත නිදහස් කරගන්න නෙවෙයි. අපි මොන තරම් සිතෙන් අල්ලගෙන පොඩි බැඳගෙන හිටියත් මේ හිතේ නෙවෙයි පින්වත්නි. එහෙනම් දැන් ඔබට ශක්තියක් ලැබෙන්න ඕන. දරුව ගැන හරි, නෝන ගැන හරි, මහත්ය ගැන හරි, රැකිරක්ෂා ගැන හරි, අතීතේව ගැන හරි මතක් වී එනවනම් මේ කාම අරමුණු නේද? මේක කල්පනා කරනවා කියන්නේ ලෝභයයි පවත්වන්නේ. ලෝභය පවත්වනවා කියන්නේ
ඉපදීමයි පවත්තන්නේ. ඉපදීම පවත්වනවා කියන්නේ දුකයි පවත්තන්නේ. ඒ හිත පවත්තන වෙලාවක මරුණොත් සිව් අපායේ උපදින්නේ. ඒ නිසා ඔබ මෙතන හිතෙන් නිදහස් වුණොත්, මේ වර්තමානයේ තුල දකින අරමුණෙන් නිදහස් වුණොත්, ඒ වෙලාවේ ඔබේ කය බිඳලා මරණයටපත් වුණොත්, ඔබට පින්වන්දි බැඳුණු තැනක් නැති නිසා ඔබට උපදින්න අවස්ථාවක් බොහෝ දුරට අහිමි වෙයි. ඒ කියන්නේ නිවිලම යයි. හැබැයි ඒක විනිවිද දකින අවබෝධ වෙන ස්වභාවය මත ඔබ යම් මට්ටමකට හරි දැන් මැරෙන්න හදන මොහොතේ ඔබට ලොකු වේදනාවක් හරි ඇවිල්ලා, ඒ කායික වේදනාවක් හරි ඇවිල්ලා, ඒ කායික වේදනාව හරි ඔබ දැක්කනම්, දකින්නකොට හොඳට අවබෝධ කරගන්න බැරුණත් යම් මට්ටමකින් දැක්කොත් පින්වත්නි, අඩුම තරමේ සුගතිය හරිවත් උපදිනවා පින්වත්නි. සුගතිය හරිවත් උපදිනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල දකින්න, මේ බැඳි බැඳි ගැටි ගැටි යන වැඩපිළිවෙල තියෙන්නේ තමන්ගේ හිත තුළ මේ ආයතන වලින් ගන්න අරමුණු හේතු කොටගෙන. නිසා මේ අරමුණ ස්වභාවය දැකලා මින් අත මිදෙන්න පුළුවන් නම් පින්වත්නි, ඔබට මේ මනුස්ස ජීවිතය තුළදීම, මේ බුද්ධ ශාසනය තුළදීම ඔබට යම් තැනකටපත් වෙලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නම ශක්තිය ධෛර්යය ලැබෙනවමයි කියලා අදිෂ්ඨාන කරනවා. හොඳයි, එහෙනම් සාදු කියන්න. මේ ඔබට බොහෝම සරලව අපි දේශනා කරන්නේ, මේ බොහෝම බර වචන දාලා නැතුව මේ කාටත් පින්වන්නේ Taman තුලින් දකින්න පුළුවන් විදියට, Tamanගේ වැඩපිළිවෙල තුලින්ම මේ ධර්මය Tamanට මතු කරගන්න පුළුවන් විදියට තමයි ඔබට මම පැහැදිලි කර දෙන්නේ. ඒ නිසා අද කල්පනා කරගන්න, ඉතින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ ඒ පින්වත් පිරිස නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාති වර්ගයාට මේ කුසල ශක්තිය අනුමෝදන් වේවා කියලා සාදුනා දෙන්න. ඒ වගේම මේ සම්බන්ධ වුණා වූ ඔබ අප හැමදෙනාම නම් මේ පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාති වර්ගයාටත් මේ කුසල ශක්තිය අනුමෝදන් වේවා. මෙම ආරාමේ වැඩ වාසය කොට අපවත් වී වදාළ පින්වත් ස්වාමින් වහන්සේලාටත් මේ කුසල ශක්තිය අනුමෝදන් වේවා. සියලු යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ පිසාච කියනා වූ සත්ව සමූහයටත්, සියලු දිව්‍ය සමූහයටත් මේ කුසල ශක්තිය අනුමෝදන් වේවා. අපි හැම දිනාටම මේ මනුස්ස ජීවිතය තුළ, උතුම් බුද්ධ ශාසනය තුළ සංසාර දුකෙන් අත මිදෙන්නම හේතු වාසනා වේවා කියලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.